මේ පුරුදු ධර්ම සාකච්ඡාවේ ආරම්භය පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. අපි ප්‍රියංකාගෙන් ඉල්ලා සිටින ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ආරම්භය ලැබලා දෙන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සභාවෙන් ශේහන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කට්ටිය 23යි 24 කුටියට යන්න අවසර දෙන්න කියලා. අද 29 නේ. කුටි අංක 20. ඔව් හරි. ඉතින් කවද්ද හෙට යන්නද? හෙට යන්න අවසර ඉල්ලන කුටි. හරි ස්වාමීන් වහන්සේලා දෙනමින් අහන්න ඕනේ. දෙනම අර බුඩ කන්දේ නැගලා ඉන්නවා. ඒ කට්ටියගෙන් අපි කාටද කියන්නේ ශාන්ට මතක් කරන්න. ඒ ස්වාමීන් දෙනමින් අහන්න ඕනේ. ඒ අමාරු ඒක සිරිපාදේ මහගිරි දඹේ ළඟිනා වගේ වැඩක් තියෙනවා. ඒ ස්වාමීන් කැමති නම් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ බත් මලක් බැඳගෙන අග්ගලටියක් හදාගෙන අද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා. කෙනෙක් වාචික ප්‍රශ්නයක් අහන්න ඉන්නවා. ඊට අමතරව ඊමේල් වල ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ නිසා වාචික කරන්න බෑ. අද මට වැඩ ගොඩාක් තියෙන දවසක්. ඒ නිසා අද 13 ෂේප් කරගමු. ඊමේල් ඊයේ ප්‍රශ්න දෙකකුත් එක්ක මම ගිම්හානිට යව ප්‍රශ්න 5ක් තියෙනවා. ඕමන් දරුවන්ගේ එකත්. එන හෙටද කරමු. විශ්වාස කරන්න බෑ. මොකද මේ 13ක් කතා කරනකොට කොහේයිද දන්නේ නැහැ. ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමුකෝ අපි. පුළුවන් තරම් බලමු. ඊටාම අනුකම්පාවෙන් slowly mindfully silently වැඩේ කරන්න. ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඊයේ රාත්‍රියේ පර්යංක භාවනාවේ කමඨහන් වාර්තාව. භාවනාවට ඉඳගත් පසු තප්පර කිහිපයක් ගතවන තුරුම සිත ආස්වාසයට හා ප්‍රස්වාසයට යොමු කර ගත නොහැකි වූ නමුත් ටිකෙන් ටික කාලය ගතවන විට තැම්පත් කැලිමිලි අඩු ස්වභාවයක් පෙන්눔 කළා. විනාඩි 30ක් පමණ කාලය ඇතුළත විවිධ සිතුවිලි සිදුවීම් 12 වතාවක් පමණ ඇවිත් ගිය බව නිරීක්ෂණය කළෙමි. ආස්වාසය හා ප්‍රස්වාසයේදී විටක ප්‍රස්වාසය නොදැනුණු තරම් විය. බොහෝ විටක වම් නාස්පුඩුවෙන් පමණක් හුස්ම ගැනීම දැනුනි. ඒ නිසා උදරයේ පිම්බීම හා ඇකිලීමේ ක්‍රියාවලියට සිත යොමු කළෙමි. පසුව හිතින් කමඨහන් වාර්තාව ලියනවා ලෙස ඒ අවස්ථාවේ දැනීම් සිටුවෙමි. ෆෑන් එකේ සුළඟ මුහුණේ දකුණු පසට වැදුනා. ඒ අතර හුස්ම ඉහළ යනවා දැක්කා. ඈතින් යන බස් එකක සද්දය හිමීට මැකී යන සද්දය උදරයේ පහත් වීම හා ඉස්සීම අතරින් දකිනවා. මේ භාවනා ක්‍රමයේ වැරදි නිවැරදි කර දෙන ලෙස මහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චිර ජීවනයත් සෞඛ්‍ය සම්පන්න උතුම් වූ නිවන් මඟ අවබෝධ වීමටත් මේ පින් අත්පත් වේවා. තෙරුවන් සරණයි. සාදු. ඔබ මේකට වැරදිච්ච තැනකින් පටන් ගන්න තියෙනවා. ඒ නිසා රචනයේ වැරදිච්ච තැනින් පටන් ගන්න එපා. සාර්ථක වෙච්ච තැනින් පටන් ගන්න. පස්සේ ලියන්න පටන් ගන්නකොට මට විනාඩි 10 15ක් ගියා කියලා. 2 ආනපාන පෙරුණාට පස්සේ දැන් මම පිම්බි මැකිලින් බලන්න පටන් ගත්තයි කියලා තියෙනවා. ඉතින් මේ බොම්බේ ලුකෙන් කල්කටා තමයි මේ පිම්බි මැකිලින් ආනපාන කරන යනකොට දැන් පිම්බි මැකිලින් බලලා. ඊට පස්සේ පිම්බි මැකිලින් දෙක අතර මැද බස් එකක් යනවා දැක්කයි කියලා තියෙනවා. ඉතින් ඔයගේ අර තමයි මේ ඉදිරිපත් කරන්න හදන තේමාව කොයි එක මත පදනම් කරන්නවද කියන එක අවුල් වෙලා තියෙන්නේ. දෙකේම ප්‍රශ්නයක් නැහැ. මේ දෙකෙන් කොයි එකද තමයි මූල කර්මස්ථානට ගත්තේ. ඒක මුළු රචනයේ පුරාම ගොනු වෙලා නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙන භාවනායේ දෝෂ වලට වැඩිය මේ ලියමනේ දෝෂේ. දෙන්නේ කසාද බඳින්න යන්න එපා. ඒක හරි නෑනේ අප්පා මං කියන්නේ. දෙන්නේ තියාන හිටියට කමන්නේ. ඒක වෙන කතාවක්. කතාවද ගෑණි කවුද කියලා ඒකෙදි. මේකේ පේට තියෙන ආනාපානිය. කොතාගෙන ඇවිල්ලා අතරමඟදී අල්ලපු ගෙදර මනුස්සය කියලා පෙන්නනවා. ඒකකොට දීකේ කැඩෙනවා. අනේ නිසා ලියනකොට මේ තේමාව මම ප්‍රධාන වශයෙන් තියාගත්තේ මොකද්ද කියන එක අවුල තියෙන අනික ඒවා බාධාවක් නැහැ. ඔහොම කරගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මාගේ කමඨහන් විස්තරය මෙසේය. මේ මාගේ 5 වෙනි වැඩමුළුවයි. සක්මන් භාවනාව කිසිදු මෙනෙහි කිරීමකින් තොරව සක්මන් කරමි. පසුගිය දින කීපයට වඩා අද උදෑසන සක්මන ඊතා සෞම්‍ය විය. සිත පිට යන වාර ගණන ඊතා අඩු වී ඇත. වර එක සිත පිට යන විටම දැනේ. වර එක සිත පිට ගොස් මොබෝ වේලාවකින් දැනේ. පිට යන විටම දැනෙන විට මාහට සිතුවිල්ලක් එන බවත් පතුලෙන් සිත ගිලිහෙන බවත් දැනේ. නැවත සිත විගස පතුලට පැමිණි පසු පතුලේ සංවේදී බව දැනේ. සිත පිටතට ගොස් ස්වල්ප වේලාවකින් දැනෙන විට දෙපා සක්මන් කරන බවත්
සිත සිතවිල්ලකත් යන්න දැනේ. එසැනින්ම සිත පතුලට පමණක් නොව පාදයේ දැනීම සහ සංවේදී බව දැනේ. හිතට ඊට සතුටක් දැනේ. පර්යංක භාවනාව. ඊයේ සවස සමූහ භාවනා කමඨහන සක්මණෙන් පසු පර්යංකයට වාඩි වී මම දැන් මෙතන යන්න කය බලා ආස්වාසයට ප්‍රස්වාසයට හිත යැවිමි. ආස්වාස ප්‍රස්වාස ඊතා රළුය. කය තරමක් නොසන්සුන් මහන්සි ගතියක් දැනිනි. ටික වේලාවකින් නොසන්සුන් මහන්සි ගති සියල්ල පහවි හුස්මවල සිත පැවතුණි. හුස්ම බලා සිටියේදීම ආයාසෙන් හුස්ම ගන්නා බව දැනි ඒ දෙස බලා සිටියෙමි. හුස්ම වාර 10කින් 12කින් පමණ පසු ඒ తත්වයේ මගහැරි හුස්ම සංසුන් විය. මුළු ඇඟ පුරා ඇති වේදනාවකි. දෙපා වල අධික වේදනාවකි. වේදනාවේ සිටිමින් හුස්ම දෙස බලා සිටියෙමි. පුදුමයක් මෙන් මෙවර පර්යංක භාවනාවේදී මාහට මුළු පැයම නොසෙල්වි වේදනාවේ හිඳමින් හුස්ම දෙස බැලිය හැකි විය. මනසට ඊතා සතුටක් දැනිනි. මන්ද යත් ඉහත දින සියල්ලේම මාහට විනාඩි 45ක් 50ක් පමණ කාලයක් පර්යංකයේ සිටිය හැකි වුණ නමුත් අද දින පැයක් ඉක්මන තුරු පර්යංකයේ සිටීමට හැකි වූ බැවිනි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ගෞරවයෙන් යුතුව උපදෙස් පතමි. ඔබ වහන්සේට තිර ජීවනය සහ නිර්වාණය ළඟා කර ගැනීමට මේ පින් උපකාර වේවා. මේකේ මුලදී සතහන් කරලා තියෙන හිත පිට යාම සම්බන්ධව යනවත් එක්කම අල්ලගත්තොත් නියපොත්තෙන් කඩන්න පුළුවන් කඩලා දාන්න පුළුවන්. ගිහිල්ලා ටික වෙලාවක් ගියොත් ඒ අරමුණත් තහවුරු වෙනවා. මූල කර්මස්ථානෙත් තියෙනවා. ගොඩක් වෙලා ගියොත් මූල කර්මස්ථානෙන් ගෙලියලා අර අරමුණ තහවුරු වෙනවා. ඉතින් ඔක්කොම න්‍යාය ධර්ම එකක්වත් නරක නැහැ. ඔක්කොම අස්පනා අපිට දත යුතු දේ. ඉතින් ආධුනිකයට ලේසි වෙන්නේ තමයි යනකොටම අල්ලන එක. ලේසියට නෙමෙයි මං කියන්නේ පහසු දේ. ඒක ගිහිල්ලා ටික වෙලාවකින් ඇල්ලුවත් ප්‍රශ්නකුත් නැහැ. ගිහිල්ලා හුඟ වෙලාවට පස්සේ ඇල්ලුවත් ප්‍රශ්නකුත් නැහැ. මේ තුනම දැනගන්න ඕනේ. ඉතින් එතකොට ආපහු අරමුණට ගේනවා. ඉතින් ඊට පස්සේ අරමුණෙත් පසු කාලේ පස්සේ පස්තාවේ තියෙන්නේ වේදනාවල් එක්ක අරමුණ පවත්වන හැටි. වේදනාව වැඩි වෙන්න භාවනාවේ පිං වැඩි. සතිය කුසලතාවය වැඩි. උත්සන්නතාවය වැඩි. සති චරණේ වැඩි. ඉතින් ඒක ලියන ක්‍රමේ තමයි ප්‍රශ්න තියෙන්නේ. වේදනාව කරදරයක් දුකක් කියලා ගත්තොත් ඉතින් අපායම තමයි. දැන් මේ වේදනාව තීදි සතිය පැවැත්තුවා, අධික වේදනාව තීදි සතිය පැවැත්තුවා, අධික සතුටක් ආව ගියොත් ඒක දිවි ලෝකයක් වෙනවා. ඉතින් අන්නේ රචනා ශිල්පය භාවනාවේ කරලා ගමන් පුරුදු වෙන්න කරලම තමයි පුරුදු වෙන්න තියෙන්නේ. කරන්නත් ඕනේ, ලියන්නත් ඕනේ. වරද ලියනකොට පැමිණි දුක් පැණි රහයි කියලා අන්තිමට තීන්දුව කරනවා. ඒක සිංහලයේ පරණ කියමනක්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පසුගිය දින කීපය තුල පර්යංක භාවනාව පුහුණු කරන විට සිත එක්තැන් කර ගැනීමට හුස්ම වාර 20ක් 25කට පමණ පසු දිගු හුස්මක් ගැනීමට මා පෙළඹුණි. මෙය දිනපතා පර්යංක භාවනාවේ චර්යාවක් ලෙස ඉබේටම සිදුවේ. දිගු හුස්ම වරින් වර ගැනීමේදී සිත හුස්ම කෙරෙහි රඳවා ගැනීමට උදව් වන බව මට පෙනී ඇත. මෙය පවත්වා ගැනීම වරදක්ද? එය නතර කළ යුතුද යන්න අනුකම්පාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාවේදී මෙය සිදු නොවේ. අපහට නැනස පහදා දීමට වෙරදරන ඔබ වහන්සේට නිවන් සුව සාක්ෂාත් වේවා. ඒ දිගෝස්මක් ගන්නවා එකේ වාසිත් නැද්ද කියන එක ඇත්තට අපි කරන දෙයක් නෙවෙයි මේ ශරීර යන්ත්‍රයේ හැටි. ඉතින් ඒක මම කරන දෙයක් ඒක කරන්න දෙපාද කියන්නේ අපිට කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ ශරීරයේ හැටි. ඔක් කරන්නත් අහන්න එපා නතර කරන්න අහන්නත් එපා. බලන්න මේ දිගෝස්මක් ගන්නකොට සතිය පවත් ගන්න පුළුවන්ද? කෙටි හුස්මක් ගන්නකොට සතිය පවත් ගන්න පුළුවන්ද? සද්ද ඇහෙනකොට සතිය පවත් ගන්න පුළුවන්ද? වේදනාවෙනකොට සතිය පවත් ගන්න පුළුවන්ද කියන මිසක්කා. ඔව්වගේ ජාතක හොයන්න යන්න එපා. ඒවා එන්නේ පෙර කරපු ස්වභාවයකට. මම මේ හයියුන් හුස්මක් ගත්තාම මට සතිය වැඩිනවා කියලා ඒව නිකන් බොරු කතා. එහෙම නැති බුදුරජාණන්සේ කියනවනේ. සතිය වඩන්න මෙහෙම කරපන් කියලා. ඒක නෙමෙයි ඒවා වෙන දේව. කරන දේ නෙමෙයි. ඒ නිසා බලන්න මේ ඔක්කොම අල්ලපනල්ලේ වෙනදට වඩා සතිමත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඕන කැපකිරීමක් කරන්න. සතිය වැඩෙනවා නම් ඕනම කැපකිරීමක් කරන්න. ඒකේ සිදුවෙන අත්තරදී ඕනම පස්සේ හදා ගන්න පුළුවන්. අවශ්‍යම කරලා තියෙන්නේ මේ හැම අවුල් පාසයක් අස්සෙම සතිය පවත්තන එකයි කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ.
2020 8/27 වෙනි දින සවස ධර්මදේශනාවේදී මාහට ඇති වූ ගැටලුව ඊයේ දින ඉදිරිපත් කළා. එයට ඔබ වහන්සේ දුන් පිළිතුර අනුව මාගේ භාවනාවේ විස්තර මෙසේ ඉදිරිපත් කරමි. 1. සක්මන් භාවනාව. සුදුසු සක්මන් තීරුවක පැමිණ වම හා දකුණට හිත යොදමින් සක්මන් කළෙමි. එහිදී දෙපැයට දැනෙන උණුසුම සීතල හා රළු සිනිඳු බව අත්දැකීමින් සක්මන් කළෙමි. සිත සිතුවිල්ලකට ගියෙමි. ඒ බව දැනගත් විගස ඇවිදින දෙපයේ වම් කකුල ස්පර්ශවන ස්ථානයේ තිබූ සීතලට සැනෙන් සිත ගනිමි. වම් කකුල එසවෙනවා සමග දකුණු කකුල වැලි පොළවට විලුඹින් පළමුව ස්පර්ශවන ආකාරය අත්දැක්කෙමි. මෙසේ සක්මන සාර්ථක කරගෙන ගියෙමි. 2. පර්යංක භාවනාව. මම දැන් මෙතන ඉඳගෙන සිටියේයි සිතා ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කළෙමි. ආස්වාසයට ප්‍රස්වාසයට හිත ගියේය. ආස්වාසයේ ආරම්භය එනම් හට ගැනීම මැද හා අවසානය දැක්කෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය අතරමැද නැවතුමක් අද්දුටුවෙමි. මෙසේ දිගටම කරගෙන යන අතර ඉදිරියේදී කල යුතු රාජකාරි පිළිබඳ සිතවිල්ලක් පැමිණියේය. සිත පිට ගිය බව දැන සැනෙන් සිත ආස්වාසයේ සීතලට දැනෙන බව අත්විඳෙමි. පසුව ප්‍රස්වාසය උණුසුමට දැනුනි. මෙලෙස කිසිදු වේදනාවකින් තොරව පැය එකහමාරක් පමණ පර්යංක භාවනාවේ යෙදුණෙමි. 3. එදිනෙදා සතිය. දත් මදින බව දැනගෙන දත් මැදීම ආරම්භ කළෙමි. මුල සිටම දත් බෙහෙත් දත් අතරට යන විට යම් රසයක් අත්විඳෙමි. බුරුසුවේ කෙඳි වදින විට දත් අතර ශබ්දයක් පිට වුනි. දකුණු අත වැඩ කරන ආකාරය නිරීක්ෂණය කළෙමි. හිත අනාගත සිතවිල්ලකට වරහන් ඇතුලේ පුතා මොනවා කරනවද මේ වෙලාවේ ගියෙමි. අසතිමත් වූ බව දැනගෙන සැනෙන් හිත දත් මැදීමට එනම් බුරුසුවේ කෙඳි හොඳින් දත් අතර වදින බව කටට කෙල උනන බවත් දැනගත්ෙමි. මෙලෙස සතිමත්ව දත් මැද්දෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනින් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ස්තෙරුවන් සරණයි. ඔය හොඳ උත්සාහයක් කරන් තිනවා. ඒ වගේම දැයින් අත්දැකීම් තෝගයක් අලුත් ලැබෙන්න පටන් ගන්න තිනවා. ලියන ක්‍රමෙත් 100%ක් හොඳ නැති වුණාට ඒක ඉගෙන ගන්න ගතිය හොඳට පේන්න තියෙනවා. ඒ නිසා මේක අල්ලගත්ත ගැම්ම කඩා ගන්න නැතුව දිගට පවත්වනකොට මොකද්ද බලන්න ඕනේ, කොහොමද ලියන්න ඕනේ ඔක්කොම තේරෙනවා. ඉතින් ට්‍රැක් එකට වැටලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක අලාපාලු කරගන්න නැතුව ඉදිරිය ගෙනියන්න අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. පුරා අවුරුදු 2ක් පමණ ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් ධර්මදේශනා ශ්‍රවණය කරමින් සෑම දිනකම කෙසේ හෝ පර්යංකය හා සක්මන කරමි. සක්මනේ සටහන් ප්‍රස්තාර අත්විඳිමි. මමයා සිටින විට පිළිවෙලට ලතාවකට සක්මන සිදු වූවද ස්වයංක්‍රීයව සිදුවන මොහොතේ මා පැත්තකට වී බලා සිටිමි. ඔහේ ඇවිදී සිතුවිලි නැත. බාහිර ශබ්දයකට උවද බාධා නැත. මෙසේ විනාඩි 45ක් පමණ යෙදෙන සක්මනේදී හිස පිටුපස පුරාවට ලේ ගමනා ගමනයත් හදවතේ ලබ්ඩබ් ශබ්දයද විටින් විට ඇසේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වරදක් ඇතොත් පෙන්වා දෙන්න. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ දිනපතා මලක් පහනක් පූජා කරන ගානේ පතමි. සැලකිය යුතුයි කියලා තියෙනවා ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගම්බීර ධර්මයේ දෙසන්න. ඒ අනුව සිත් සකස් කරගන්න ඒ මග යන අය ඒමටයි. ඒ මග යන අය එමටයි. ඒ මග යන අය ඒමටයි. සැලකිය යුතුයිනේ. කෙසේ නමුත් ඒ හිත පිට යන වෙලාවේ පය තියෙන වෙලාවේදී මේ එක එක ඉඟිබිඟි කරද්දී කොච්චර සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. කවුරු මොනවා જાති කෙරුවත් මේක කරන්න පුළුවන්. ඔය අපි නිදහසට කරනු කියන එක විතරයි අපි තියෙන බය ආදු ගතිය. එනිසා ඒ පුළුවන් කියන දවසට එනකොට තේරෙනවා අනේ කොච්චරක් මම කෙරුවත් බෑ කිය හිටියද කියලා. ඒතකම්ම අපි බුදුන් සරණ ගියේ නෑ වාගේ. බුදුරජාණන් ළඟට ගියාම බෑ කියලා දෙයක් නෑ. හැම වෙලාවෙම හැකි සංඥා විතරයි තියෙන්නේ. ඉතින් ඒකටයි මේ ලකුණු ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ සංඥාවෙන්ම පටන් අරගෙන සූදානම් ශරීරයෙන් යන්න එතකොට දිනන සටනක් වෙනවා මේක. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ
ඔබ වහන්සේගෙන් කමඨහන් පිරිසුදු කරගනිමින් බණ අසමින් කාලයක් පටන් සක්මන් භාවනාවේ හා පර්යංක භාවනාවේ දිනපතා නිරත වෙමි. ආමග දෙස ආපසු හැරී බලන විට මූලික අරමුණට පවා සිත යෙදවීමට කෙතරම් ආයාසකර වූවාද. නමුත් ක්‍රමයෙන් වියපත් වන ලදරුවෙකු මේරීමට පත්වන්නාක් මෙන් අදවන විට ලැබූ භාවනා අත්දැකීම් සම්භාරය අතිමහත්ය. මාලයට මල් විශාල ප්‍රමාණයක් ඇමිනී ඇත. අදවන විට ගෙත්තම් කාර්යයේ ගෙතීම දැකීමට තරම් සතිමත් වීම මොනතරම් ආශ්චර්යයක්ද. සති චරණය කොතරම් පුදුමාකාරද. සක්මනේදී තබන পায় වැදෙන මොහොතේම ගිමන් වේ හිස් තැනකි. ඇල්ලීමට දෙයක් නැත. සොයන්නට දෙයක් නැත. බැලුවොත් දකි. විටක කය දකි. විටක දෙපා ගැටීම පමණි. සිතවිල්ලක් ආවත් එය ප්‍රබල නැත. ඒවා එයි යයි. ඒ අතරන් නිතරම හිස් තැන පවතී. සියලු සිදුවීම් එන්නේ හිස් තැන එසේ තිබියදීමය. සක්මන හරිම වින්දනයකි. නමුත් එය අල්ලාගත් දෙයක් නොවේ. නිතැතින්ම දැනෙන්නේකි. ගරු ස්වාමින් වහන්සේ මා එදිනෙදා ගෙදර වැඩවලදීද විශේෂයෙන් තනිව කරන ක්‍රියාවලදීද සතිමත්ව එම ක්‍රියාවලිය දකිමි. ඕනෑම ශබ්දයක් මැද කලබලකාරී අවස්ථාවක වුවද සිටින ඉරියව්වට සිත දැමිය හැකිය. මගේ භාවනා අත්දැකීම් ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. ඔය හැකි සංඥාව ආවට පස්සේ එච්චරයි. එතෙන්ට එනකන් තමයි ඔය චෝදනා චාරුචුරු නෑ බෑ ඔක්කොම තියෙන්නේ. හැකි සංඥාවට පස්සේ වෙච්ච ඔක්කොම අත්තරදි ලාභෙට හිටිනවා. එන සේරම කරදර අභිමානයට වැටෙනවා, මල් මාලාවකට වැටෙනවා. තව වරින් කියලා ලෑස්ති වෙනවා. කිසිම දෙයක් බෑ කියලා දෙයක් නෑ. කිසිම මේ මම කාලකන්ණියෙක් කියන අදහස එන්නේ නෑ. කවදාකවත් තව කෙනෙකුට නිඳා කරන්න හිතෙන්නේ. දැන් බලන්න මම කවදාවත් කාටවත් නිඳා කරනවද කියලා? නැද නේ? අන්න ඒ වගේ එකක් තියෙනවා වගේ. අනිත් ඒ මොනම ශාස්ත්‍රයක් හරි ඉගෙන ගන්න මේ කකුලක් උස්සගෙන ඉන්නේ. මේ වයසයි කියලා බෑගේ එහෙම ගන්න නැහැ. මේ තමයි බුදු ආමඳුරෝ කියන්නේ. මෙන්න මේක අනිත් ඈත් එක්ක බෙදා ගන්න අපිට ඕනලා තියෙන. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මාගේ පර්යංක භාවනාවේ කමඨහන් සටහනයි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. මේ මාගේ දෙවන නේවාසික වැඩමුළුව වන අතර මා දෛනිකව භාවනා නොකලත් ඉඩලද බොහෝ අවස්ථාවලදී භාවනාවට යොමු වෙමි. මම පර්යංකයේ ඉඳගෙන මා දැන් මෙතනයයි මෙනෙහි කරමින් ආස්වාස හා ප්‍රස්වාසය කෙරෙහි අවධානය යොමු කළෙමි. මුල් කාලයේ මා භාවනා කරන විට ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කර ඊතා කෙටි මොහොතකින් හුස්ම සිහින්ව නොදැනී යන තත්වයක් අත්විඳි අතර දැන් හුස්ම නොදැනී යන අවස්ථාව දක්වාම පෙරට වඩා යම් කාලයක් ගතවන බව හැඟේ. ඒ පිළිබඳව මා තුළ පශ්චාත්තාවපයක් නොමැත. විනාඩි 10ක් පමණ දැන් ගත වේයයි මා සිතන අතර ඒ අතර වරින් වර නොඑක් සිතුවිලි අතරටද ගොස් නැවත බාධාවකින් තොරව ආනාපානය වෙත පැමිණේ. සිත තැම්පත් නොවීද වරහන් ඇතුළේ නිශ්චල නොවි සතියෙන් ඒ දෙස මම බලා හිඳිමි. ඇතැම් විටක එකවරම තද හුස්මක් පිටවීමට යන අතර එවිට මා ගැස්සී ගියාමෙන් හැඟේ. මේ කාලයේ මා කිසිසේත්ම නිදා නොගත් අතර පූර්ණ අවධානයෙන් සිටියෙමි. එහෙත් එවැනි අවස්ථාවක මා අවධානයෙන් මා දෙස බැලුවහොත් මගේ බෙල්ල තරමක් ඉදිරියට නැමී ඇති බවත් ඒ නිසා එම ශබ්දය ආ බවත් දැනේ. ඒ දෙස බලමින් නැවතද මම ආනාපානයට සිත යොමු කළ හැකි අතර කිසිදු අපහසුතාවයක් මට නොදැනේ. මා සක්මන් මළුවේදී මා දැන් මෙතනයයි මෙනෙහි කර පූර්ණ දෙපා වලට අවධානය යොමු කරමින් සක්මන් කරමි. මෙහිදී සිත ඇතැම් විටක පිට යන නමුත් නැවත සක්මනට පැමිණේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ පර්යංක භාවනාව ගැන අදහස් සහ උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව වේවා. තමන්ගේ භාවනාව වෙනවා අවදිවාකුත් තියෙනවා ඒත් ඇද වෙලා එතන බෙල්ල පාත් වෙලා වගේ තියලා දැකලා ඔකට කලබල වෙන්න එපා. උඹ දිගට භාවනා කරපන් සතිමත් වෙන්න ඕන නැකින
පුරුදු වෙච්ච කෙනෙක් දැක්කොත් තව කෙනෙක් භාවනා කරනකොට බෙල්ල ඇද වෙලා ඉන්නවා කවදාකවත් ඒක ගැන අව탁සීරු කරන්නේ නැහැ. ඒ වගේම නිඳ කරන්නේත් නැහැ. ඊමිනුවට හිතන මේ මනුස්සය විතර ඇත්තටම භාවනා කරන්නේ. අනික් කට්ටිය මවා පානවා විතරයි. නියම භාවනා කරන්න ගියාම ඇඟ එයාට ඕන තාලට යනවා. ඒකේ පුරුදු වෙච්ච කෙනා Tamanටත් මෛත්‍රී කරනවා. අනුන්ටත් මෛත්‍රී කරනවා. කාටවත් එහෙම ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ. ඒක තමයි අපි කිසි කෙනෙක්ගේ දෙයකට අත තියන්නේ නැතුව යන්න පුරුදු වෙන්නම් අපි මේ දුක දැකලා තියෙන්න ඕනේ. ඉතින් ඒව වාර්තා කරනකොට අහගෙන ඉන්න අයට පොඩි උනන්දුවක් ඇති වෙනවා. ඕව නිසා භාවනා නතර කරන්න එපා. දිගට කරගෙන යන්නයි කියලා. වෙන් තමයි දන්නේ වැඩේ වෙනවයි කියලා. හරියට වැඩේ කියලා එකක් නැහැ. මේක කේවල පරිසුද්ධ කිසිම වැඩක් මේ ලෝකේ නැහැ. වෙන දේ වැරද්දෙන් තමයි වැරද්දේ මේ වැඩේ අහුවෙන්නේ. ඉතින් ඒක අපි හදා බෙදාගෙන ඕම යන් ඉස්සරහට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින පෙරවරු 5ට මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතියේ සිත පිහිටුවීමට පර්යංකෙහි වාඩි වුනේමි. මුලින්ම මම දැන් මෙතන ඉන්නවා යන්න මෙනෙහි කරමින් උඩුකය ඍජුව පවත්වාගෙන ඒ දෙසත් හිසේ සිට දෙපතුල් දක්වාම විනාඩියක් පමණ මෙනෙහි කළෙමි. ඉන්පසු හුස්ම රැල්ලට සිත යොදවා ආශ්වාසයත් ප්‍රශ්වාසයත් නිරීක්ෂණය කළෙමු. ආශ්වාස කරන විට හුස්ම රැල්ල නාස්පුඩු වලින් ඇතුල්වන ආකාරයත් එය කෙටි බවත් ප්‍රශ්වාසයේ දිගු බවත් නිරීක්ෂණය කළෙමි. ඒ අනුව උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළ අතර හුස්ම ගන්නා විට උදරයේ පිම්බීමත් හුස්ම පිට කරන විට උදරයේ හැකිලීමත් සිදුවන බවත් එය උදරයේ ඉහළ කොටසේ සිදුවන බවත් පසක් කොට ගතිමි. විනාඩි 20ක් පමණ මෙසේ නිරීක්ෂණය කිරීමේදී දකුණු පාදයේ වේදනාවක් ආරම්භ විය. එය වේදනාවක් බව මෙනෙහි කරමින් එසේම සිටි විට විනාඩි 5කින් පමණ එය නැති වී ගිය අතර උරස් කුහරයේ පිටුපස ඉල ඇට වලින් වේදනාවක් දැනෙන්නට විය. එයද වේදනාවක් බව මෙනෙහි කරන විට එයද නොදැනී යන තත්වයටපත් විය. මෙසේ මා වාඩි වී සිටි ඉරියව්වේම මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කරන විට හුස්ම රැලි නොදැනෙන තරමට සියුම් විය. දිගටම එම අරමුණෙහි විනාඩි 45ක් පමණ සිටි අතර වරින් වර බාහිරින් පැමිණි ශබ්දවලට සමන් යොමු විය. ඊටාම තියුණු ශබ්දයකින් හූනකු දෙවරක් පමණ ශබ්ද කළ අතර මේ තරම් ශබ්දයකින් හූනකට කෑ ගැසීමට හැකිදැයි සිතුනි. පෙරවරු 6යි කාල වනතෙක් මෙසේ පර්යංකයේ යෙදීමට හැකි වූ අතර ආස්වාස ප්‍රස්වාස සියුම් වූ අතර එය ආස්වාසයේදයි හඳුනා ගැනීමට නොහැකි වන තරමට සියුම් විය. නිදිමතක් නොතිබිනි. සක්මන් භාවනාව. වැලිමලුවේ විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. පියවර එසවීම තැබීම වම් පාදයේ දකුණු පාදයේ වශයෙන් මෙනෙහි කළෙමි. විටින් විට ඇසුණු කුරුල්ලෙකුගේ හඬට හිත යොමු වුණා හැර වෙනත් අවස්ථාවල සිත බාහිරයට යොමු නොවිය. වැලි පොළවේ සියුම් ස්ථාන සහ රළු ස්ථාන මෙනෙහි කරමින් පියවර තැබුවෙමි. ටික වේලාවකදී උරහිස් වලින් දෙයත් පහළට වී ඇතිවාක් මෙන් වේදනාවක් ඇතිවිය. එය මෙනෙහි කරමින් ගමන් කිරීමේදී එයද නැති වී යන බවක් දැනුනි. අද දින භාවනා අත්දැකීම් මෙසේ ඔබ වහන්සේට දන්වා සිටිමි. මේ සම්බන්ධව උපදෙස් ලබා දී ඔබ වහන්සේගේ ධර්ම අවවාද ලබා ගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරන අතර මේ කරන ශාසනික මෙහෙවර තවදුරටත් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. සත්‍ය පුරුදු කරගත්තට පස්සේ වේදනා හරහා පස්සේ අර වගේ උග්‍ර සද්ද හරහා යන්න පටන් ගත්තට පස්සේ මොකක්ද හරහා යන්න බැරි කියලා කිංනා විරියවතෝපන කිංනාම නසිජ්ජති කියලා බුදුන් කියනවා. වීර්ය ඇති කෙනාට මොකද්ද විනිවිදින්න බැරි. ඉතින් ලස්සනම කැලේ තමයි මේ. එක එක අමාරුකම් විනිවිදමින් යනවා. ඒකේ මතක සටහන් හරි ජීවිතේ හැරවුම් ලක්ෂයක් පෙන්වනවා. ඒ නිසා පැමිණි හැම දෙයක්ම දුකක්. තමන්ට ප්‍රශ්න පත්‍රයක් කරගන්න පාස් වෙන්න නම් ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්න ඕනේ. නැත්නම් පාස් වෙන්න බෑනේ. ඒකේ අමාරු ප්‍රශ්න තමයි හුඟක් වැඩි වැදගත් හුඟක් කුසල ඇති කරන්නේ. ඒකට සූදානම් ශරීරය තමයි ඔය ලියන්න වැඩෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේවා තවදුරටත් එන්න. ඒ කියන්නේ එන කරදර එකක්වත් අත නැර පුළුවන් නම් විනිවිද ගන්න ලැබේවා කියන එක තමයි උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ
පුරුදු පරිදි ලනුපැදුරේ සිහියෙන් ඇවිදීම අද දින ක්‍රම 3කට අනුගමනය කරමින් වඩා සතිමත් වීමට උත්සාහ කළෙමි. එක ඒකාරෝ ක්‍රමය සිතේ සනිටුහන් කර ගනිමින් එක් ගමනාන්තයක යනතෙක් එක් පාදයක පමණක් සියලු දැනීම් හා විඳීම් අත්දැකීම. වරහන් ඇතුලේ මෙහිදී ශරීරයේ ඒ අංශයේ චලනයන්ද බරහා සැහැල්ලු වීමද සෙමින් නිරීක්ෂණය කළෙමි. 2 කෙටිපා තබමින් ළඟ සිහියෙන් ඇවිද්දෙමි. මෙහිදී මා සිහියෙන් බලා සිටියේ මහන මැෂිමකින් ඇඳුමක් මැසීගෙන යන අයුරින් මගේ දෙපා ලනුපැදුරේ ඉදිරියට යන්නා සෙයිනි. 3 සාමාන්‍ය ක්‍රමයට පාද දෙකේ චලනයන්ගේ වෙනස හඳුනා ගනිමින් ලනුපැදුරේ වැඩි දුරක් ගොස් යලි ඒකාරු ක්‍රමය අනුව ඇවිදීම. මේ ක්‍රමයෙන් මා කර බැලුවේ ගැඹුරු සතිමත් ඇවිදීමක් බලාපොරොත්තු වෙනි. සක්මණින් තැම්පත් වූ කය පර්යංකයට තැබීම අවශ්‍ය බව දැනෙන නිසා සෙමින් සිහියෙන් වාඩි විමි. ඊතා ඉක්මනින් ශරීරය හා සිත එකඟ වේ. හුස්ම ලාවට දැනී නොදැනී යන්නාසේය. නිහඬතාවය හා කිසිත් නොදැනෙන ගතියක් මෙනි. විනාඩි 10ක් පමණ ගිය පසු ගන්නා හුස්මේ මැද හා අග දැනී යයි. ප්‍රාශ්වාසය නම් ඉක්මනින් හා වේගයෙන් පිටවන සැටි දුටුවෙමි. සිතට සිතවිල්ලක් කලබලයෙන් මෙන් පැමිණි බව දැනුනි. ඔබ වහන්සේගේ ධර්ම කරුණු මතකයට ඒමත් සමගම මේ සිතවිල්ල ආහැටි මොහොතක් නැවතුන හැටි හා හිමීට එය බොඳ වූ චිත්‍රයක් මෙන් නැති වී යන සියුම් පටලයක් මෙන් නැති වූ සැටි බලා සිටියේ සතුටිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අපූර්ව අත්දැකීම ඊට පසු අවස්ථා කීපයකම වින්දෙමි. අඳුරේ අතපත ගාමින් යන අපට ආලෝකයක් ලබා දෙන ඔබ වහන්සේට කළ යුතු උපහාරයක් වන්නේ මේ ධර්ම මාර්ගයේ අනුගමන කිරීම පමණක් බව මා නැවත වරක් පසක් කර ගතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේ වගේ අපූර්ව සිද්ධියක් දැක්කොත් පුළුවන් නම් නොදකී ඉන්න බලන්න ඊට පස්සේ. ගැහුවත් බෑ. ඊට පස්සේ ඒක කොහොම හරි බලනවා. ඉතින් අපිට පොන්න තියෙන ඉස්ලාම අත්පොත් තියලා දෙන එක විතරයි. රංකිටි කර ගාවලා දෙන එක විතරයි. ඒකට කියන්නේ කැටලිටික් ඉෆෙක්ට් කියලා. එන උත්ප්‍රේරණය කළා දුන්නාට පස්සේ මේ හැම එකක් ඇතුවම අපි ඉපදිලා තියෙන්නේ. ඒ පරීක්ෂා කරනකම් දන්නේ නැහැ. කිරුවට පස්සේ හඳුලා දුන්නාට පස්සේ ආයි මේක සිස්ටම් එකට දා ගන්නවා. ඊට පස්සේ නොකර ඉන්න බෑ. ඉතින් ඒක නිසා ඒ ජීවිතේ කල්ැතුවම ප්‍රථම යාමේම කලුගෙස් තිබීදීම භද්‍ර යවුණේදී මේ කල්ලලා දෙන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බලමු ෆයිට් එකක් දීලා. අතිපූජනීය ස්වාමින් වහන්සේ මෙවර මාගේ පළමු කමඨහන් වාර්තාව වැඩසටහනේ දෙවන දිනේදී මම ඉදිරිපත් කෙරුවෙමි. එහි ගැටලුව ඌයේ සක්මනේදීත් පර්යංකේදී සිටිවිලි විශාල වශයෙන් පැමිණීම නිසා භාවනාව කර ගැනීමට අපහසු වීමයි. වරහන් ඇතුලේ අවුරුදු 4ක් පමණ සක්මන් භාවනාව වැඩි වශයෙන් කළ අයෙක්මි. සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු වල අමතක වීමද ඇතිවිය. ඔබ වහන්සේ එදින සියල්ල අමතක වී ගිහි ගෙයින් නික්මීමට ලැබේවායි කීසේක. මගේ අද දින පර්යංකය ඊතා වීරයකින් යුතුව පර්යංකය කළෙමි. හුස්ම රැල්ල ෂණිකව සිහින් වී කය දෙස බලා සිටියෙමි. සියුම් කම්පනයක් ගොජයක්සේ කය පුරා දැනිනි. සිටිවිලිද අල්ප විය. ඉඳ හිට ගෙල දෙසින් වේදනාවක් දැනිනි. මෙසේ පැයකට ආසන්න කාලයක් පර්යංකය ගත කර තිබුණි. මාහට දැඩි සතුටක් ඇතිවිය. සක්මන පර්යංකයෙන් නැගිට වහම සක්මන සඳහා ගියෙමි. වෙනදා නැති දැඩි ඒකාග්‍රතාවයක් දැනිනි. සිතිවිලි නැති තරම්ය. පයේ ස්පර්ශයට සිත තබා වේලාවක් සක්මන් කළෙමි. පසුගිය කාලයේ මට දැනුනේ මා භාවනාවේ පිරිහීමට ලක් වී ඇති බවකි. ඔබ වහන්සේ කරන්නා වූ මේ අනුපමේය කර්තව්‍යයට දීර්ඝායුෂ ලැබේවා. පතනා බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ වගේ භාවනාවේ පිරිහිලා තියෙද්දිත් පශ්චාත්තාප වෙලා තියෙද්දිත් නිතිපතා භාවනා කරන මිනිස්සේ රහත් වෙලා වගේ. බෑ කියනට නතර කරලා තමයි අපිට මෙතෙක් සංසාරයක් හම්බෙලා තියෙන්නේ. නෑ බෑ වුණාට කරන්න දෙන්නේ දිගට කරපන්. කරනකොට ඊගාට විශාල ජයග්‍රහණයක් තියෙනවා. ඒ පමාවේ බාධාවේ පේන්න තියෙන ලොකු ජයග්‍රහණයක පෙර නිමිත්තක්. ඉතින් ඒ බව තේරුම් ගන්නකොට ඕක සතිය සම්පජඤ්ඤයක් බාටපත් වෙලා යනවා.
එතකොට හැබැයි ආධුනිකයෙක් පැත්තෙන් බලනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා. ඉතින් ඒ නිසා වැරදෙන එක තමයි මේකේ දියුණු වෙන ලක්ෂණය. ඉතින් ඒකේ ප්‍රතිඵල නෙලනකන් යන්න ඕනේ. මග නතර කෙරුවොත් අපිට පොත් ලියන්න හිතෙනවා, අන්ට කමටහන් දෙන්න හිතෙනවා, බණ කියන්න හිතෙනවා. ඒකට දෙන්නම කෙලවෙලා. අපි කියන බාගෙට තැම්පිච්ච අල. මේක තැම්බිලත් නැහැ, කාපු එකකෙත් බඩි එකක් වුණා. අද ලියවිලා තියෙන පොත් සේරම බාගෙට තැම්පිච්ච අල. බුදුසසුනේ ඒක පොතක්වත් ලිව්වේ නැහැ. ලියන්න දෙයක් නැහැ. මම 70ක් විතර ලියලා තියෙනවා. කොච්චර බාගෙට තැම්බිලාද කියලා හිතා ගන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සිත බොහෝ වේලාවක් හිස් අවකාශයේ පවතී. එහෙත් පරණ මතකයන් ගලා එයි. එහෙත් ඒ හරහා හිස් අවකාශයට හිත යයි. උපදේශ පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. තී අරමුණයි හිස් අවකාශයයි පේන අරමුණු මේ හිත පිට යන අරමුණේ තේරම සමහිත් වෙනකන් සමසිත වෙනකන් සමතුලිත වෙනකන් නොසැලෙන මනසක් ඇති වෙනකන් ඔක දිගට කරන්ඩ කිසිම බාධාවක් නැහැ. අර තල්ලුව මොටිවේෂන් එක විතරයි ඇති කරගන්න ඕනේ. ඕක තමයි ක්‍රමේ. තුනටම සමසිත වෙනකන් ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. පින්වන්ත පූජනීය කල්යාණ මිත්‍ර ලොකු ස්වාමින් වහන්සේ. වැඩසටහනේ 6 වන දින කමඨාන් වාර්තාව. සක්මන් භාවනාව. ලනුපැදුරේ කෙළවරට සිටගෙන වන්දනා කොට අදිෂ්ඨාන ශීලීව සිටගෙන ඉන්නා ඉරියව්වට සතිමත් උනේමි. එයින් ඇවිදීමටද පසුව දෙපතුලට දැනෙන සංවේදනා කෙරෙහිද සතිමත් උනේමි. මේ අතරදී වරින් වර පැමිණි සිටිවිලි දෙස බලා සිට එය නැතිව යන අයුරුත් නැවත සක්මනට සිත යොමු වූ අයුරුත් දැක්කෙමි. අද දින දෙපතුලට දැනෙන සංවේදනා දෙස සතිමත්ව බලා සිටින විට ලනුපැදුරේ රටා දැන ගැනීමට ක්‍රමක්‍රමයෙන් වැඩි වී පසුව දැනීම ක්‍රමක්‍රමයෙන් අඩු වී යන ආකාරය මනසින් දැක ගතිමි. මේ වෙලාවේ කයට මහත් කම්මැලි ගතියක් සිතට සක්මන් නතර කිරීමට සිතුවිලි ආවේය. කලින් දින දෙක තදින් මෙම අවස්ථාව ගැන වාර්තා කළ විට දිගටම කිරීමට උපදෙස් ලැබුණු බැවින් සක්මන දිගටම වාරය නිමවනතුරු කළෙමි. සක්මන් වාරය නිම වූ පසු කයට සිතට යම්කිසි ශක්තියක් ලැබුණු බව දැනුනි. පර්යංක භාවනාව. සක්මනෙන් ලැබූ ජවයේ හේතුවෙන් පර්යංකයට හිඳගෙන ඉරියව්ව දෙස බලන විට එයට ඉක්මනින් සතිමත් වීමට හැකි විය. එසේ දිගටම සිටින විට වැටෙනා හුස්මට සතිමත් වීමට හැකි විය. අද දින ආශ්වාස ටිකක් දිගටද ප්‍රශ්වාස කෙටිවද අරමුණු විය. ආශ්වාස හා ප්‍රශ්වාස දෙස හොඳින් කිට්ටු වී යාළු වී බලන්නට හැකි විය. පැය භාගයකට වඩා වැඩි කාලයක් බලන්නට හැකි විය. මුලින් ආශ්වාස හා ප්‍රශ්වාස තරමක් සියුම් ආකාරයට දැනුණද පසුව ගොරෝසුවට දැනුනි. මෙසේ බලමින් සිටින විට ආශ්වාස හට ගැනීම කැළඹිලි ආකාරයට ඇතුළතින් කරකවන බවක් දැනුනි. මේ දෙසද නිරීක්ෂණය කළෙමි. නැවත ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට විය. සිතවිලි ඊටාම සුළු වශයෙන් කීපයක් ආවද ඒවාටද එකම බැල්මක් යොදවන්නට හැකි විය. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ සඳහා අනුග්‍රහය ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ආනපානෙත් එක එක රංගන තියෙනවා. ගොරෝසු වෙනවා, සියුම් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ප්‍රිය වෙනවා, අප්‍රිය වෙනවා. ඒක නිසි නින්ද යන්න අරින්න. ඒකෙන් පිට හිතවිලි එනවා, තද්ද එනවා, වේදනාව එනවා. ඉුවත් ඒකනගේ රංගපාල යනවා. භූමිකාව රංගපාල යනවා. අපිට පුළුවන් ද දුරස්ත නිරීක්ෂකෙක් වෙලා ඔක දිහා බලා ඉන්නවනම් ඕක තියෙන හැම එකකම නපුර නැති වෙනවා. ධර්මයක් ලැබෙනවා. ඉතින් ඒකට තමයි මේ සූදානම තියෙන්නේ. ඉතින් ඔය දැන් අර කෙටි චිත්‍රපට නෙවෙයි, කෙටි කතා නෙවෙයි, දිග කතා බලන්න, නව කතා බලන්න, දීර්ඝ චිත්‍රපටිය බලන්න වෙන විදිහට කියනවා උදේ නැගිටලා රැය නිදා ගන්නකම්ම ওই චිත්‍රපටිය බලන්න. එතකොට පේන්න පටන් ගන්නවා එකකවත් වටිනාකමක් නැහැ. අපි මේ කරේ දාගෙන අඬා කචු කුචු කකා දැඟලුවාට ওই එකක්වත් අපිට කරදර කරන්න නෙවෙයි එන්නේ. ඒ එනේවට මේ යන්න නම් බොහෝ වෙලා ওই දර්ශනේ බලන්න ඕන. බලන්න ලැබේවා කියලා අපි යනවා ඊගායකට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. හුස්ම රැල්ල ගෙවන් කර ඇතුළත කතාවද නතර වී නීවරණයද යටපත් වූ සේකි. ඇතිවන සෑම නැතිවන දහම මතක් කරමින් සිතක් පහළ විය. මගේ කියාගත් සෑම දෙයක්ම නැති වී යෑම සනාතන දහමකි.
ඇති වූ වේදනාවත් තණ්හාවත් උපාදානයත් නිසා සිත වික්ෂිප්ත විය. මෙසේ ටික වේලාවක් බලා සිටියේදී එයද සනාතන දහමකයි හැඟීමක් සිතේ පහළ විය. තණ්හා උපාදානයෙන් නැවතත් හැදෙන්නේ සංසාරයක්. ඒ නිසා ජරා මරණ යන්ට නැවත මුණ ගැසේ. කිසා ගෝතියමියට මෙන් මගේ කියාගත්තොත් ඇතිවන්නේ දුකක්මය. ඒ දුක ඉපැද්දුවේද දුකෙන්මය. ඊට හේතු වුනේද ඉපදීමය. මේ සනාතන අනිත්‍ය දහම සලකුණට නගමින් බලා සිටියෙමි. මේ දුකේම ඇතිවීම පැවතීම නැති වී යෑම දිහා තවත් බලා සිටියෙමි. දුක ගෙවි ගියාසේය. කයේ සැහැල්ලුවත් සතුටත් නිසා එය පිය උරමෙන් ලැබුණු දායාදයක්සේ භුක්ති විඳෙමි. ඇලීමක් හෝ ගැටීමක් නැත. සියල්ල හිස් මුදුනින් හිස් අවකාශයට මුදා හැරියාසේය. පියකරු වූ හිස් අවකාශයේ කොතෙක් වේලාවක් සිටියේදැයි කිව නොහැකි තරම්. සියලු දේ අතහැරීම නිසා හිස් වූ සුන්දර වූ මනසින් හිස් අවකාශයේ බලා සිටිමි. අරියට මග වැඩිම ඊ කල යුතු කියා සිතේ. උපදේශ පතමි. තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ උපදින තාක් උපදින්නේ දුක්. ඒ නිසා උපදීම බලන එක දුකක්, පැවතීම දකින්න එක දුකක්, ඒ දුකේ නැතිවීම බලන එක සැපක්. ඒ නිසා ඕනම දෙයක නැති වෙනවා බලන්න සැපක්. ඉතින් අපි මෙතෙක් කල් හිත ඇන්ටි උපදින හැම එකක්ම සුභාසින්තනයක්, හටගන්න එක හොඳ දෙයක්, රැස් කරන එක හොඳ දෙයක් කියලා රැස් කරගෙන හිටියා. ඒ නිසා නැතිවීම බලන එක මුස්පේන්තුවක්, කම්මැලිකමක්, නීරසකමක්, අරියාදුවක් කරනවා. නමුත් සබ්බේ සංඛාරා දුක්ඛ. හට ගන්න තාක් සියල්ලම දුක් කියලා කිව්වහම බුදුහාමුදුරන්ට බයිනවා නැස්චාත්වාදයක් කතා කරනවා, අඛිරියවාදයක් කතා කරනවා. මෙච්චර මේ දෙවියන් වහන්සේ මාවපු මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක හොඳ නැහැ කියලා කියනවා. බුදුන්සේ කියනවා මවපු එකෙක් ඉන්නවනම් ඔය පරයට බැරිද මේ චාටුව සහ මුසාව නැතුව මේ ලෝකෙම වවන්න? ඇයි දෙයිනේ මවනකොට මේ චාටුව මැව්වේ? මේකට කියන්න තියෙන්නේ විනාශකයයි කියලා. මවලා තියෙන්නේ සම්නික්කර දුකක්. ඉවර වෙන එක හොඳයි. ඉතින් ඒක දෙපළෙන් කියන්නේ නාතමාපෝ. සිංහලෙන් කියන්නේ හැඳි ගෑවිලා ඵලයක්. මම කියනවා නැද්දකින් නොපතන් නොදෝමකි කියලා. ඉතින් මිනිස්සු මට කියනවා ඔය කියන්න එපා කියලා සෙනග ඉස්සරහා. ඉතින් මමද කියන්නේ මේ බුදුහාමර කියන්නේ ඉපදින සාර දුක් නම් ඔය ලියුමලේ තියෙන ටික ඇති වෙනකොට දුකයි, පවතිනකොට දුකයි, නැති වෙනවා බලන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ටික අවසන්. තව විනාඩි 10ක් තියෙනවා. වාචික ප්‍රශ්නයකුත් තියෙනවා. ඊමේල් Zoom එකේ ගිම්හානේ ඉන්න ප්‍රශ්න 5ක් තියාගෙන. ඊමේල් වාචික ප්‍රශ්න පුරුදු කරන්න යන්න එපා. මං ඇහුවොත් විතරක් මං ගන්නවා ඉස්සරහට. අපි ඊමේල් ගිම්හානේට දෙමු. මං කියන එක ඇහෙනව නේද? නෑ මේ දෙකක් ඇහිනව අන්න එකයි ප්‍රශ්න තියෙන්නේ. මෑණි කෙනෙක් කතා කරනවා මෑණියෝ කැමති නෑ මයික් එකට එන්න. ඒසර ගිම්මානි ටික පේන්නේ නැහැ. ඒසර ගිම්මානි දුක හොල්මනක් වගේ මං කියන දේ ඇයිනවද කියලා අහනවා. මොකද කියන්නේ? අපි ගිම්මානිට දීමු පොඩ්ඩක් ඉන්න මෑණි. උඹ මයික් අයියෙන් කතා කරගෙන ඉඳලා මම ගිම්මානට දෙනවා කතා කරන්න. හොඳයි සානස. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ පසුගිය දින කිහිපයක සතිමත් පරයන්කය තුළින්ලත් අත්දැකීම් විස්තර කිරීමට අවසරයි. හුස්ම කිහිපයක් බැලීමේදී සුපුරුදු පරිදිම සතිමත් වේ. නිතර අත්දකින කම්පන චංචල ගති වලින් අනතුරුව විස්තර කළ නොහැකි අවස්ථාවකට පත්වීම මා මීට පෙරද අද්දුටුවෙමි. එසේ නොදැනී යන මොහොත හා ඉන් මිදෙන මොහොත ගැන දැඩි සැලකිලිමත් බවකින් සොයා බැලීමට උත්සුක විමි. නොදැනී යන මොහොත තවමත් හසු කරගත නොහැකි විය. එහෙත් එසේ සිට නැවත දැනීම පටන් ගන්නේ කෙසේද බැලූ මාහට දින 3කදීම දැක ගන්නට ලැබුණේ නින්දත් නොනින්දත් අතර සිටි කාලය සෑම විටම බිඳී යන්නේ ඊටා දීර්ඝ වූ ආශ්වාසයකින් බවයි. අද උදෑසන පරයන්කයට වාඩි වූ විටද මේම අද්දුටුවෙමි. එහෙත් තවදුරටත් සතියෙන් බලා සිටිමි. මාහට වෙනදා අද්දුටු කම්පන චංචල ගති වෙනස් විදිහට දැනෙන්නට විය. හිස මුදුනින් ඉහළට ඇදෙන ශක්තියක් බලවත් ආසැටියකි. පුපුරා යන්න තරම් යයි සිතුනි. එක පිට එක තිබූ දෑත් ගිනි ගෙනමෙන් දැවෙන්නට විය. බාධාවකින් තොරව බලා සිටියෙමි. පැයක් ගතව තිබුණි. පරයන්කේ නැගී සිටියද සතිමත් බව මේ මොහොතේදී ශරීරයේ නොයෙකුත් කම්පන චංචල තුලින් මා අත්විඳිමි. භාවනාව තවත් වැඩි දියුණු කර ගැනීමට සුදුසු උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ
සහ මේ වැඩසටහන මෙහෙයවන සියලුම දෙනාට මේ අත්බයේදීම නිවන පසක් කර ගනිත්වා. තෙරුවන් සරණයි. අශෝකා බාලසූරිය. දැන් ඇති කරගත්ත ක්‍රමේ බාධා කර නැතුව දිගට යන්නේ. එතකොට ඕකේ ලොකු අතහුරුවක් එන්න පටන් ගන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් පාරට වැටලා තියෙනවා. ඔය දිගට කරනකොට කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද කියලා අන්න එකට බාධා නොකර දිගට කරගෙන යන්න අනුග්‍රහකරනද ගිම්මානේ එච්චර හදිසියක් නැහැ. හිමීට කතා කරලා කමන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අද දින කරන සක්මන් භාවනාව පළමුව බොරළු සහිත පොළවක ටික වේලාවක් සක්මන් කළෙමි. පළමුව අඩිය තබන විට ශබ්දයක් එන බව සටහන් කළෙමි. ශරීරයේ බර පළමුව විලුඹ දෙසට එන බවද, පසුව එම බර ඇඟිලි දෙසට විහිදෙන බවද දුටුවෙමි. ටික වේලාවකින් මහ පොළව මා පසු කර යන බවද දුටුවෙමි. අද දින පර්යංක භාවනාව පිම්වීම හැකිලිම දෙස බිම වාඩි වී බලා සිටියෙමි. සිතෙලි එන බව සටහන් කළෙමි. කකුල හිරවැටෙන බව දැනුනි. භාවනාව නැවතීමට සිතුණත් එම සිතවිල්ලට අවනත නොවුනෙමි. සිතවිලි පහළ නොවවා කියා කිහිප විටක් සිතුනි. විනාඩි 45ක් පමණ මෙලෙස භාවනා කළෙමි. භාවනාවේ දියුණුව පිණිස ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා. භාවනාව නතර කරත් කමන්නේ සතිය නතර කරන්න එපා. ඕගොල්ලෝ භාවනා කියන්නේ ඉඳගෙන ඉන්න එකට. ඉතින් ඉඳගෙන ඉන්න එක නම් නතර කරත් කමන්නේ. හැබැයි සතිය නතර කරන්න එපා. අපි බලන්නේ මේක පුළුවන් තරම් සතිපට්ඨාන භාවනාවක්. ඉඳගෙන ඉන්න භාවනාවක් නෙවෙයි. ඒ නිසා ওই කියන භාෂාවෙන් භාවනාව නතර වුණාට ප්‍රශ්නයක් නැහැ. දිගටම සතිය දිගට දවස පුරාම පවත්වන්න බලන්න. ওই කියන කෙනාට ඒක එච්චරම බරපතල අභියෝගයක් නෙවෙයි. ඒ නිසා උනන්දුවෙන් සතිය පිහිටවීම ඉස්සරහින් තියාගන්න කියලා අපි යනවා ඊගාවෙකට. තුන්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. කමඨහන් වාර්තාව. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේටයි. ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවට ඉඳගත් පසු පළමුව මෛත්‍රී භාවනාව ටික වේලාවක් සිදු කළෙමි. සිදුකොට ආනාපානයට සිත යොමු කරමි. මෑතක සිට ආනාපාන සති මුල් විනාඩි 10-15 දැඩි නිදිමතක් දැනි හිස එහෙ මෙහෙ පැද්දී නින්දකට වැටෙනවා. නමුත් හිතා මහන්සි වී ඒ නින්ද කඩාගෙන හිත නැවතත් හුස්මට යොමු කරනවා. දැන් මේ පුරුද්දක් වාගේ මුල් විනාඩි කිහිපය නින්ද යෑමකට යවෙනවා. ගසක අතු බර වෙලා සුළඟට වේගයෙන් පැද්දෙනා වාගේ හිස එහෙ මෙහෙ පැද්දෙනවා. හිත ආනාපානයේ ඇති විට ඉක්මනින් සංසුන් බවක් ආවත් හිත පිට යෑමත් වේගයෙන් නැවත අරමුණ කරා ඒමත් වෙනවා. මේ කීප වතාවක්ම සිදු වෙනවා. ඒ මොන දේ ආවත් සිත ආනාපානයේම පවත්වා ගැනීමක් නිතනින්ම සිදු වෙනවා. මගේ සතිය දියුණු කර ගැනීමට අවවාද ලබා දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි. චන්ද්‍රානි වීරතුංග. ඔය ප්‍රශ්නේ හිටින්නේ වාඩි වෙලා ඉන්න භාවනාව විතරයි. ඔය එකක්වත් සක්මනේ ඉන්නේ නැහැ. ඔය එකක්වත් එදිනදා වැඩ කරනකොට ඉන්නේ නැහැ. ඒ තමයි පරියංක භාවනාව. නැත්නම් ඉඳගෙන සතිය පිහිටීම අනිත්‍යවත් එක්ක කලවම් කරලා බලන්න. ඒක යුද්ධේ නැහැ. සක්මනේ ඉන්නේ නැහැ. ඔක එදිනදා වැඩවල ඉන්නේ නැහැ. මේ වගේ චරිත වලට එදිනදා වැඩවල ගොඩාක් සතිය පිහිටවන්න පුළුවන්. නැත්නම් පිංසුදු කර ගන්න පුළුවන්. කුසලතාවය දිනු කරන්න පුළුවන්. ඒ නිසා ඒ ඔක්කොම මිශ්‍ර භෝගයක් විදිහට වඩන්න කියලා කියන්නේ. අපි යනවා ඊගාවට. ප්‍රශ්නාංක 4. Sheheni Maheshika, age 10, sitting meditation. I sat on the floor on a pillow with a comfortable posture and closed my eyes. I looked at my body 2-3 times. I felt my body was straight, my legs were bended. My hands were topped the other hand. Then I solely concentrated on my breath. I felt breath in, breath out. Long breath and short breath. When I felt breath out, I felt the air was warm and touches the upper lips. When I felt breath in, I felt the air was cold. After some time, I realized that my leg was placing the floor which was cool and I felt my body was shivering. So I changed my posture and came back to breaths. I could do my sitting for 30 minutes. Walking meditation. First, I did the walking on the interlock floor.
I stood at the end of the interlock floor, which was around 40 feet in length, and started to walk. When I placed my left foot, I know it is my left foot. When I placed my right foot, I know it is my right foot. And it is because when I am placing each foot, the footprint are different and the placing way is also different. In the left leg, the thumb is placed at that right side, and in the right leg, the thumb is placed at the left side. After some moves, I also felt that the path was normal at some place and warm at some places. I could walking around 8-9 times on the path without disturbance. When I felt disturbance like sound, I ignore and come back to the walking. I could walk. Then I also felt the unbalancedness during walking. After walking around 15-20 minutes on the path, I felt that my right foot was hurting. So sat and looked a small stone out. I could do my meditation around 30 minutes. Venerable Thero, give me your valuable advice to improve my walking. May I dedicate many merits to Venerable Thero and as soon as possible attain Nibbana. Sanjana and Mahishika's videos came. I opened the message, but due to lack of signals, I can't open the video as such. So, sorry, I had no chance to look into. So, soon I can respond to that also. But here also I can see some improvements in walking and sitting both. Whatever the distraction happen, you know where to focus your attention and you know how to write the report. So that you are now armed, you are ready. So whatever may be the distraction, try to keep the track with the primary object. Soon mindfulness will be diversifying. And for your age, this is quite good. Please continue. Last question, Swaminahansa. Netmini Sanjana, age 15. Sitting meditation. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes and looked at my body 2-3 times. I felt my eyes were closed. My hand was top of the other hand. My legs were bended. My back was straight. Then I slowly took my concentration to my breath. Then I started to feel breath in and breath out. While breath in the air was cool and while breath out, I felt the air was warm and slightly touches on my upper lips. Sometimes I felt there was long breath and short breath. I could mindfully look at the breath for 20 times. Then I came to a thought about school after a few minutes. I realized I was wander and I came back to concentrate on my breath. Then I felt my stomach was blowing in and out and my shoulder moving up and down. After around 13-14 minutes, I got caught to another thought and also could hear sound, but I continued around 25-30 minutes. Walking meditation. I stood at the end of my path and started to walk. First, I placed my right leg. I walk on the path by placing left leg and right leg. When I am placing my right leg, I know it is my right leg because thumb finger is placing at the left side and my right foot is placed at my right side. When I am placing my left leg, I know it is my left leg because thumb finger is placing at the right side and my left foot is placed at my left side. While walking around 10 minutes, I heard a sound. While I walking, I felt my body weight. When my leg is placing the floor and my right leg was moving, my body weight was in my left leg. I also felt the place like between two interlocks. I felt foot completely does not touch the floor. I could do my meditation around 23-24 minutes. Venerable Thero, may I dedicate many merits to Venerable Thero
as soon as possible attain Nibbana. Give me your valuable advice to improve my meditation. So when compared with Nangi, that you can see while meditating, say example in sitting, you can feel the body, you can feel sounds, you can feel thoughts, but still you know how to maintain. In walking also, different body postures, that means your mindfulness is diversifying. At a time, it is taking account for number of aspects. That means diversifying. So, Nangi is too young to report it. But when you are promoting, definitely Nangi will copy you. So, some improvements are there. Good. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නම් එච්චරයි තියෙන්නේ Zoom එකේ. ඉතින් අනගාටුද? නෑ මට නෑ. අපිට හරිම සන්තෝසයි. මොකද මාත්මේ නැගිටලා යන්නේ කොයි වෙලාවද කියලා බලන්න. ඉතින් වීඩියෝ එකේ මොකක්ද තියෙන්නේ දන්නේ නැහැ. මට බලන්න බැරි වුණා මම වීඩියෝ එක ඕපන් කරා. ඒක අර රිසියුමින් මේක විතරක් එනවා මොකද සිග්නල්ස් නැති නිසා. මම්මයි කිව්වේ මේක දාලා එවන්න කියලා. ඉතින් මේ කෙල්ල දෙන්න ලස්සන නම් පෙන්නු. ඉතින් ඒකනේ උට බෑ කියනවා. නෑ මං කියන්නේ ඒක නිසා බෑ. ඒක නිසා අපි ඒක පස්සේ බලමු. මට බලන්න බැරි වුණා ඇත්තටම. ඉතින් ඒ නිසා මේ වැඩ ටිකක් තියෙන නිසා මම මෙතන නතර කරනවා. මම මේ ගිම්මායිට ස්තුති කරනවා ඉක්මනට කියවපු නිසා. කෝච්චි යනවා වගේ කියවයි. මේ වාචික ප්‍රශ්න අපි හෙටට ගනිමු. අද එන්න ටයිට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන ඇන්දෑ 6:00 දුවන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙතනින් සක්මනට යනවා. 3ට ගෙඩිය ගහනවා සියලු දෙනාටම. සක්මන සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.